හැමෝම ඇවිල්ලා තින්නේ තව එන්න ඉන්න කට්ටිය ඉන්නවද? ඉල්ලින්නවා එහෙනම් ඕන කරනවා හොඳේ. එතකොට දැන් තේරුණානේ අර ඉකොනොමික්ස් වල තියෙන සම්බන්ධය කියලා කියන්නේ අපි හැමතිස්සෙම බලන්න ඕනේ MRMC සම්බන්ධය තමයි බලන්න ඕනේ. ඒ කියන්නේ මේ දේ නිසා අපේ මේ ප්‍රොජෙක්ට් එක නිසා අපි තුන් ප්‍රොජෙක්ට් එකක් කියලා අලුතෙන් ඇඩ් වුණ බෙනිෆිට්ස් මොනවද අලුතෙන් ඇති වෙන කොස්ට් මොනවද කියන එක තමයි බලන්න ඕනේ. හරිද? අන්න ඕක තමයි අපි කියන්නේ MRMC කියලා. ඒක ෆයිනෑන්ස් වලදීත් ඒ විදිහටම ඇප්ලයි කරන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ මේ කොහොමද ෆයිනෑන්ස් කියන එක කවුන්ටින් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක. දැන් අපි ඉස්සෙල්ලා බැලුවා කොහොමද ෆයිනෑන්ස් කියන එක ඉකොනොමික්ස් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. දැන් අපි බලමු කවුන්ටින් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. හරිද? එතකොට සාමාන්‍යයෙන් කියනවා ගොඩක් අය පටලව ගන්නවා. ෆයිනෑන්ස් කියලා කියන්නේ accounting කියලා කියන්නේ ෆයිනෑන්ස් එහෙම පටලව ගන්නවා. ඒ කියන්නේ ඇත්තටම මේ දෙක අතර ගොඩක් ලොකු සමානකමක් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් කියනවා ජෙනරලි ඕවර්ලැප් මේක. ඒ කියන්නේ කට්ටිය අඳුර ගන්නවා. ඒ කියන්නේ කට්ටිය කියනවා ෆයිනෑන්ස් වෙනුවට accounting අඳුර ගන්නවා. accounting වෙනුවට ෆයිනෑන්ස් අඳුර ගන්නවා. හැබැයි මේ දෙක දෙකක්. හරිද? හැබැයි මේක වෙනස් වෙනවා අර මං ඉස්සෙල්ලා කිව්වා වගේම ඕගනයිසේෂන් එකේ ෆර්ම් එකේ සයිස් එක මත. දැන් මේ දෙවෙනි එකෙන් කියලා තියෙනවා නේද? In a small firm, accountants often carry out the finance function, and in large firms, financial analysts often help compile accounting information. හරිද? දැන් අපි හිතමු කුඩා ෆර්ම් එකක් කියලා අපිට තියෙන. ඒතර කුඩා ෆර්ම් එකක නම් සාමාන්‍යයෙන් ওই ෆයිනෑන්ස් වලත් ඔක්කොම කරන්නේ කවුද? accounting. හරිද? accountant තමයි ඔක්කොම කරන්නේ. හැබැයි ඕගනයිසේෂන් එක ලොකු වෙන මොකද කරන්නේ? වෙනමම පුද්ගලයෙක් ඉන්නවා financial analyst කියලා. එතකොට ඒ financial analyst තමයි මේ accounting වැඩවලට උදව් කරලා ඒ දේවල් කරන්නේ. හරිද? ඒ නිසා හොඳට මතක තියාගන්න මේ accounting කියලා කියන්නේ finance නෙවෙයි. හැබැයි ඒ දෙක අතර සම්බන්ධතා තියෙනවා. ඒ වගේම වෙනස්කමුත් තියෙනවා. හරිද? එතකොට මේ සාමාන්‍යයෙන් අපි කියනවා දැන් මේ දෙක අතර ඩිෆරන්ස් කියන්නේ කිව්වොත් නේද වෙනස්කම් කියන්නේ කිව්වොත් මොකද තියෙන ලොකුම වෙනස්කම අපි දන්නවනේ අපි ගිණුම් කරණය කරනකොට සාමාන්‍යයෙන් කරන්නේ මොනවද ඇක්චුවල් මෙතඩ් එකට තමයි වැඩ කරන්නේ ඒ කියන්නේ උපචිත පදනමට තමයි වැඩ කරන්නේ හරිද දැන් ඊළඟ ස්ලයිඩ් එකේ ඔයගොල්ලන්ට කියලා දෙනවා කොහොමද මේ උපචිත පදනම සහ මුදල් පදනම කියන එක පාවිච්චි කරන්නේ කියලා හැබැයි ඔයගොල්ලෝ දැන් ෆයිනෑන්ස් වල ගණන් හදනකොට දැකලා ඇති ගොඩක්ම වෙන්නේ මොකද්ද අපි හැමතිස්සෙම සැලකිලිමත් වෙන්නේ මුදල් ප්‍රවාහ ගැන අපි කොයි වෙලාවකවත් උපචිත වියදම් උපචිත ආදායම් ඒව ගැන කතා කරන්නේ නැහැනේ ෆයිනෑන්ස් වල තනිකර නිකම්ම ගන්න. ඒ කියන කාල පරිච්ඡේදය ඇතුළතදී අපිට කොච්චර මුදල් ප්‍රවාහයක් ලැබුණද කියන එක විතරයි. ඒවල වර්තමානගයන් තමයි ගන්න. එහෙනම් බලන්න මේක ගොඩක් වැදගත්. ඒ කියන්නේ ෆයිනෑන්ස් සහ accounting අතර තියෙන ලොකුම වෙනස තමයි ෆයිනෑන්ස් වලදී පාවිච්චි කරන්නේ මොකද්ද? කෑෂ් ෆ්ලෝස් නමුත් accounting වලදී පාවිච්චි කරන්නේ අපි උපචිත පදනමට මේ accrual basis එකට තමයි යන්නේ. එහෙනම් කෑෂ් ෆ්ලෝස් කියන්නේ මුදල් පදනමට යන්නේ ෆයිනෑන්ස් ඇක්චුවල් බේසිස් කියලා කියන්නේ උපචිත පදනමට යන්නේ accounting හරිද ඒතර ඔන්න මතක තියාගන්න ෆයිනෑන්ස් සහ accounting කියලා කියන්නේ දෙකක් ඊට පස්සේ මේ තව අපි කියනවා වෙනස්කම් අඳුර ගන්න පුළුවන් නේ එතකොට දැන් මේකෙදි කියනවා මේක වල ඔබ්ජෙක්ටිව්ස් ඒ කියන්නේ අරමුණ වෙනස් accounting වල අරමුණ වෙනස් ඒ වගේම මේ ෆයිනෑන්ස් වල තියෙන අරමුණත් වෙනස් හරිද දැන් බලමු දැන් ඉස්සෙල්ලම accounting වල ඔබ්ජෙක්ටිව් එක ගත්තොත් අපි දන්නවනේ අපි දැන් පොඩි කාලේ ඉගෙනනවා ෆයිනෑන්ස් accounting වල තියෙන අරමුණ තමයි අපේ තියෙන කාර්ය සාධනය කියන්නේ අපේ ලාභය ඊට පස්සේ අපි ගන්නවා අපේ මූල්‍ය තත්ත්වය නේද අපේ මුදල් ප්‍රවාහය ඔන්න ඔය කියන ඕනම දෙයක් ගැන කියන ෆයිනෑන්ෂියල් පොසිෂන් එක ගැන ඒ වගේම අපේ පර්ෆෝමන්ස් එක ගැන ඔය කියන හැම දෙයක්ම ගැන සැලකිලිමත් වෙනවා accounting වල ඒතකොට accounting වල ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ මොකද්ද accounting වල ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ ඔය පළවෙනි පොයින්ට් එකේ තියෙනවා ෆයිනෑන්ෂියල් කන්ඩිෂන් එක ඒ වගේම පර්ෆෝමන්ස් එක ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්නේ විශේෂයෙන්ම මේකෙදි
ප්‍රධානතම අරමුණ බවට පත් වෙන්නේ ටැක්ස් බේස් එකට මොකක් හරි ටැක්ස් පේමන්ට් වලට මොකක් හරි බේස් එකක් ගොඩනගන එක. ඒකෙන් කියන්නේ මොකද්ද? බදු පෙරශුද්ධ ලාභය සහ බදු පශුද්ධ ලාභය ගණනය කරන එක තමයි accounting වල තියෙන ප්‍රධානතම අරමුණ වෙන්නේ. හැබැයි ෆයිනෑන්ස් වලට එනකොට ඔක ටිකක් වෙනස් වෙනවා නේද? ෆයිනෑන්ස් වල අපි කිව්ව ප්‍රධානතම ෆයිනෑන්ස් පැත්තෙන් ගත්තාම තියෙන ප්‍රධානතම අරමුණ තමයි මොකද්ද? ෂෙයා හෝල්ඩර්ස්ගේ වෙල්ත් එක මැක්සිමයිස් කරන එක. ඒ කියන්නේ ස්ටොක්ස් වල තියෙන මාකට් ප්‍රයිස් එක වැඩි කරන එක. ඊට පස්සේ ඒක කරන්නේ කොහොමද? දැන් මාකට් වැලියු එක වැඩි කරන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? අපිට පාවිච්චි කරන්න පුළුවන් ස්ට්‍රැටජිස් මොනවද? අපි කරන්නේ එක එක ක්‍රම පාවිච්චි කරලා එක එක ප්‍රොජෙක්ට්ස් ඉවලුවේට් කරනවා. ඒව ඉවලුවේට් කරලා හොඳම දේ තමයි අපි ඉන්වෙස්ට් කරන්නේ. දැන් අපි හොඳම දේ ඉන්වෙස්ට් කරනවා කියලා කියන කොහොමද අපි ඉවලුවේට් කරගන්නේ? අන්න බලන්න මේක කියලා තියෙනවා පොසිටිව් NPV ප්‍රොජෙක්ට්ස්. අපි දන්නවා ශුද්ධ වර්තමාන අගය කියන එකක් අපි ගණනය කරලා තියෙනවානේ. ඒකෙන් අපි බලන්නේ පොසිටිව් NPV ප්‍රොජෙක්ට්ස්. ඒ කියන්නේ අපි දන්නවා මූලික ආයෝජනයේ තියෙනවා අපේ මූලික ආයෝජනය ගත්තයින් පස්සේ අපි කරන්නේ මොකද්ද? ඊට පස්සේ ඒක නිසා ලැබෙන පසුකාලීන මුදල් ප්‍රවාහයන් වට්ටම් කරලා ඒ මුදල් ප්‍රවාහවල වර්තමාන අගය හොයාගන්නවා. එතකොට අපි කියනවා අර මූලික ආයෝජනයෙන් අර මුදල් ප්‍රවාහවල වර්තමාන අගය අඩු කරයින් පස්සේ අපිට එන්නේ කියන්නේ ධන ගාණක් නම් ඒක හොඳයි. ඒ කියන්නේ අපිට එන්නේ කියන්නේ පොසිටිව් NPV ප්‍රොජෙක්ට් එකක් ඒක. ඒකට එන්නේ ඍණ ගාණක් නම් අපි කියනවා මේ ප්‍රොජෙක්ට් එක අපි කෙලින්ම රිජෙක්ට් කරන්න ඕනේ. ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒ නිසා ඕන්න මතක තියාගන්න ඔබ්ජෙක්ටිව් එක දෙකේම වෙනස් නේද? accounting වල ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ මොකද්ද? මූල්‍ය කාර්ය සාධනය, මූල්‍ය තත්ත්වය කියන දේවල් උපරිම කිරීම සහ ෆයිනෑන්ෂියල් මැනේජ්මන්ට් වල තියෙන ප්‍රධානතම අරමුණ බවට පත් වෙන්නේ ෂෙයා හෝල්ඩර්ස් ගේ වේල්ත් එක මැක්සිමයිස් කරන එක. ওই වගේ ප්‍රොජෙක්ට්ස් වල පොසිටිව් NPV ප්‍රොජෙක්ට්ස් වල ආයෝජනය කළා. ඊට පස්සේ ඊළඟ එකේදී කියනවා දැන් මෙහෙමයි මේ accounting වලදී කියනවනේ ලාභයක් හෝ අලාභයක් ලබන්න කියලා. එතකොට මේ මොන ලාභ අලාභ ලැබුවත් ආයතනයක් විදියට ඒක සර්වයිව් වෙන්නේ සාමාන්‍යයෙන් මේ ඒකේ obligations meet කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් මේකේ කියලා තියෙනවා it must have a sufficient flow of cash to meet its obligation as they come due. ඒ කියන්නේ මේ අපි අපේ වගකීම් නිදහස් කරන්න ඕන කාලයක් එනවනේ නේ. ඒ වගකීම් නිදහස් කරන්න ඕන වෙන කාලෙ වෙනකොට අපිට හැකියාවක් තියෙන්න ඕන, අපි ළඟ සල්ලි තියෙන්න ඕන. ඒක ලාභ ලැබුවත් එකයි, අලාභ ලැබුවත් එකයි මේ දේ සම්පූර්ණ කරලා තියෙන්න ඕන. එතකොට මේ මෙන්න මේක පෙන්නලා තියෙනවා මේ එක්සාම්පල් එකේ මං හිතන්නේ ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන්නේ කොහොමද උපචිත පදනමට සහ මුදල් පදනමට මේ ගිණුම්කරණය කරන්න කියන එක. ඔව්. දැන් මේ බලන්න මේ එක්සාම්පල් එකේ තියෙනවා සේල්ස් ඇන්ඩ් කොස්ට් තියෙන්නේ. හරිද? එතකොට මේකේ සේල්ස් තියෙනවලු ලක්ෂයක්. හැබැයි මේකේ වරහන් ඇතුළේ කියලා තියෙනවා 100% still uncollected. ඒ කියන්නේ 100%ක්ම තාම මේ අපි කලෙක්ට් කරගෙන නැහැ. හරිද? ඊට පස්සේ කොස්ට් එක තියෙනවලු ඒක 80000යිලු ඒක නම් ගෙවලලු. ඔන්න කොස්ට් එක ඔක්කොම ගෙවලා හැබැයි අපිට සේල්ස් ලැබිලා නැහැ. කියන්නේ මුදලින් ලැබිලා නැහැ. එහෙම සේල් එකක් වෙලා හැබැයි මුදලින් ලැබිලා නැහැ. අපිට තියෙන දැනුමෙන් අපිට කියන්න පුළුවන් නේද? උපචිත පදනමට අනුව මේකේන ආදායම අඳුර ගන්නවද? ඔව් උපචිත පදනමට අනුව ওই ලක්ෂ්‍ය අඳුර ගන්නවා. උපචිත පදනමට අනුව ওই වියදම අඳුර ගන්නවද 80000? ඔව් ඒක අඳුර ගන්නවා. ඊට පස්සේ මුදල් පදනමට අනුව ඔය කියන ආදායම අඳුර ගන්නවද? නෑ මුදල් පදනමට අනුව මේ ආදායම අඳුර ගන්න බෑ. මොකද මේකේ කියලා තියෙනවා still uncollected. තාම මේක අපිට ලැබිලා නෑ මුදලින්. ඊට පස්සේ මුදල් පදනමට අනුව මේ කොස්ට් එක අඳුර ගන්නවද? ඔව් මේ කොස්ට් එක අඳුර ගන්න පුළුවන් මුදල් පදනමට අනුව නේද? මේ කියලා තියෙන paid in full under supplied terms. ඒ කියන්නේ සම්පූර්ණ වශයෙන්ම ගෙවලා. දැන් බලන්න ඒක තමයි මං කිව්ව එක තමයි මේකේ තියෙන්නේ. මේ බලන්න accrual basis and cash basis කියලා. දැන් accrual basis එකට අනුව මොකද්ද වෙලා තියෙන්නේ? sales එක අඳුරගෙන. හැබැයි cash basis එකට අනුව sale එක අඳුරගෙන නැහැ. ඊට පස්සේ cost එක ගන්නකොට අපි කියනවා accrual basis එකට අනුව cost එක අඳුරගෙන cash basis එකටත් අනුව cost එක අඳුරගෙන බලන්න එතකොට අපේ ලාභය වෙනස් වෙනවා accrual basis එකට and cash basis එකට අනුව. cash basis එකට මේකේ දෙක වෙනස්. ඔව්. කෑෂ් බේසිස් එකට අනුව අපිට ලාභයක් පෙන්වන්නේ නැහැ. හැබැයි ඇක්රුවල් බේසිස් එකට අනුව ලාභයක් පෙන්වනවා. එහෙනම් අපි දන්නවා සමහරක් වෙලාවට මේ අපි උපචිත පදනමට අනුව මූල්‍ය ප්‍රකාශන හදනකොට අධිතක්සේරු වීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඇයි මේකේ කියන්නේ කිසිම ලාභයක් නැතුව අලාභයක් ජනනය වෙන තියෙන අවස්ථාවේදී උපචිත පදනමට අනුව ලාභයක් පෙන්වන්න පුළුවන්. ඒ වගේ මේ දෙක අතර ඩිෆරන්ස් තියෙනවා. කොහොම හරි මතක තියාගන්න ගොඩක් දුරට ෆයිනෑන්ස් වලදී පාවිච්චි කරන මුදල් පදනම accounting වලදී පාවිච්චි කරන උපචිත පදනම කියලා. හරිද? ඒතකොට ඒක තමයි ස්ලයිඩ් එකේ තියෙන නිකන් එක්සාම්පල් එක වගේ. ඊට පස්සේ මේ
තව මේ කියන accounting සහ finance කියන දෙක වෙනස් වෙන තව ක්‍රයිටීරියා එකක් තමයි ඒගොල්ලෝ මේ ඩිසිෂන් ගන්න හැටි. ඒ වගේම ඒගොල්ලෝ කරන්නේ මොකද්ද කියන එක මත. හරිද? දැන් අපි දන්නවා ආයතනයකට ගියහම accountant කෙනෙක් කියලා කියන්නේ කවුද? accountant කෙනෙක් කියලා කියන්නේ ওই data ටික ඔක්කොම දත්ත ටික ඔක්කොම අරගෙන ඒ දේවල් වලින් අන්තිමට financial statements හදනවා නේද? මූල්‍ය ප්‍රකාශන හදන එක ලාභාලාභ ප්‍රකාශනය වෙන්න පුළුවන්, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය වෙන්න පුළුවන්, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය වෙන්න පුළුවන්. ඒක තමයි accountant කෙනෙක් කරන්නේ. හැබැයි ෆයිනෑන්ෂියල් කරන ෆයිනෑන්ෂියල් මැනේජර් කෙනෙක් හරි කවුරු හරි ෆයිනෑන්ස් ඇනලිස්ට් කෙනෙක් හරි කරන්නේ ඕක නෙවෙයි. එයා කරන්නේ අර accounting වලපු හදපු ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් ටික තියෙනවනේ. ඒ ස්ටේට්මන්ට් එක ටික අරගෙන තව තොරතුරු ඒ වලටත් එකතු කරලා හරිම තීරණය ගන්න එයා තමයි. එතකොට ගොඩක් දුරට අපිට පේනව නේද? accounting වල වැඩි තීරණ ගැනීම සම්බන්ධයෙන් දෙයක් වෙන්නේ නැහැ. හැබැයි ෆයිනෑන්ස් වලදී ඒකේ ප්‍රධානතම පරමාර්ථය සහ ලොකුම දේ වෙන්නේ මොකද්ද? මේ ඩිසිෂන් ගන්න එක, තීරණ ගන්න එක. ඒතර ওই වගේ පොඩි වෙනස්කම් තියෙනවා. දැන් ඕගොල්ලෝ කියන්න පුළුවන් වෙනස්කම් නේද? උපචිත පදනම සහ මුදල් පදනම මත වෙනස්කමක් අඳුර ගන්න පුළුවන් මේ දෙක මත. ඒ වගේම කරන්නේ මොකද්ද කියන එක මත. ඒ වගේම දෙකේ තියෙන ඔබ්ජෙක්ටිව්ස්, ඒ කියන්නේ අරමුණු මත මේ කියන accounting සහ මේ finance කියන දෙක වෙනස් වෙනවා. ඊට පස්සේ තියෙන්නේ මං කිව්වනේ අර මේ ෆයිනෑන්ස් කියලා කිව්වහම අපි කියනවා මේ ලොකු ව්‍යාපාරවල කරන ෆයිනෑන්ස් විතරක් නෙවෙයි. අපේ පර්සනල් විදියට අපිට පර්සනල් බජට් එකක් හදා ගන්න පුළුවන්. අපිට අපේ ලැබෙන ආදායම්, අපිට එදිනදා ලැබෙන වියදම් ටික දාලා අපිට පුළුවන් අපිටම කියලා බජට් එකක් හදා ගන්න. මේ තියෙන්නේ කෙනෙක් පුද්ගලයෙක්ගේ පර්සනල් ෆයිනෑන්ස් කරලා තියෙන එයා කොහොමද බජට් එකක් හදාගෙන තියෙන්නේ කියන එක. එයාට ලැබුණ ඉන්ෆ්ලෝ එක දාලා තියෙනවා 4400ක් යට ලැබිලා තියෙනවා. ඊට පස්සේ යට රෙන්ට් එකට, කා පේමන්ට් එකට, යුටිලිටිස් එක වියදම් වලට, ග්‍රොසරිස්, ක්ලෝත්ස් ඒ වගේ වලට වියදම් කරලා තියෙනවා. එතකොට එයාට බලා ගන්න පුළුවන් එයාගේ ආපු මුදල් ප්‍රවාහ කොච්චරයිද, ගියපු මුදල් ප්‍රවාහ කොච්චරයිද කියලා. දැන් එයාගේ අතේ ඉතිරි වෙලා තියෙන මුදල් ප්‍රමාණය කොච්චරයිද කියලා එයාට හොයාගන්න පුළුවන්. ඒතර ගොඩක් පුද්ගලයෝ ඉන්නවා සමහර කාර්යබහුල පුද්ගලයන් ඒගොල්ලන්ට වෙලාවක් නැහැ මේ තමන්ගේ ෆයිනෑන්ස් එකවත් හසුරව ගන්න. නමුත් අපි කියනවා අපේ ෆයිනෑන්ස් එක අපේ බජට් එක හදා ගන්නවා කියන එක අනිවාර්ය දෙයක්. ඒතකොට ඒගොල්ලෝ කරන්නේ ඒක වෙනින් කෙනෙක්ට බාර දෙනවා. එයාගේ පෞද්ගලික වියදම් ආදායම් කළමනාකරණය කරන්නේ ඒක වෙනින් කෙනෙක්ට බාර දෙනවා. හරිද? ඒකට ඒ වගේ ඒ දේවල් සම්බන්ධයෙන්ත් අපිට මේ රැකියාව අවස්ථා බිහි වෙලා තියෙනවා දැන් වෙනකොට. ඒතකොට ඒක එකක්. ඊට පස්සේ තියෙනවා මොකද්ද මේ මේකේ තියෙන්නේ දැන් අපි කියවනේ ඩිසිෂන්ස් වර්ග තුනක් තියෙනවා කියලා ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන්, ෆයිනෑන්ෂියල් ඩිසිෂන්ස් and ඇසෙට් මැනේජ්මන්ට් ඩිසිෂන්ස් කියලා. එතකොට ගොඩක් දුරට අපි කියනවා අපි දන්නවා අපේ බැලන්ස් ෂීට් එක මූල තත්ත්ව ප්‍රකාශනයක් ගත්තොත් ඒ මූල තත්ත්ව ප්‍රකාශනයේ තියෙනවා ජංගමවත්කම් සහ ජංගම නොවනවත්කම් කියලා. මේක තමයි තියෙන මොනවද? current assets and fixed assets කියලා. හරිද? එතකොට ඒ ඇසෙට් සම්බන්ධයෙන් ගන්න අපි තීරණය තමයි මොනවද? ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන්ස්. ඒ කියන්නේ අපි මොන වගේ දේවල් වලට ආයෝජනය කරන්න කියන එක. ඊට පස්සේ අපිට තියෙනවා බැලන්ස් ෂීට් එකක් ගත්තොත් ඊට එහා පැත්තෙන් current liabilities and long term funds. ඒ කියන්නේ ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම්. එතකොට ඒ දේවල් පාවිච්චි කරලා අපි ගන්න මූල්‍ය තීරණ. හරිද? ඒ කියන්නේ financing decision මූල්‍ය සම්පාදන තීරණ. ඉන්වෙස්ට්මන්ට් පැත්ත ගත්තොත් ඇසෙට් පැත්ත ගත්තොත් ඒකෙදි අපි කරන්නේ ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් ගන්නවා. ඊට පස්සේ liabilities පැත්ත ගත්තොත් ඒකෙදි කරන්නේ අපි මූල්‍ය සම්පාදන තීරණ ගන්න. ආයෝජන තීරණ සහ මූල්‍ය සම්පාදන තීරණ තමයි ගන්න. හරි දැන් ඒක අපි කියනවා ඒව තමයි ෆයිනෑන්ෂියල් ඇක්ටිවිටීස් වෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ මේ කොහොමද ව්‍යාපාර ආයතනයක මේ ඕනර්ෂිප් එකත් ඒ වගේම කන්ට්‍රෝල් එකත් වෙනස් වෙන්නේ කියලා. මම කිව්ව නේද? දැන් බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් තමයි අයිතිකාරය. ඒතොර ඒගොල්ලෝ සමන්විත වෙලා තියෙන්නේ ගොඩක් දුරට ෂෙයා හෝල්ඩර්ස්ලගෙන්. නමුත් මේකේ මැනේජ්මන්ට් එක කන්ට්‍රෝල් එක දරන්නේ කවුද? මැනේජ්මන්ට් එකෙන්. CEO කෙනෙක් ඉන්නවා, ප්‍රෙසිඩන්ට් කෙනෙක් ඉන්නවා. ඒතොර එයා ප්‍රමුඛ මැනේජ්මන්ට් ටීම් එක විසින් තමයි මේ මැනේජ්මන්ට් එක කරන්නේ. හැබැයි ඒකේ අයිතිකාරය වෙන්නේ කවුද? බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් සහ අනිකුත් ඉන්න සියලුම ෂෙයා හෝල්ඩර්ස්ලා. ඒතොර ඒක තමයි කියන්නේ සාමාන්‍ය මැනේජ්මන්ට් කරන. ඒතොර මොනවද මේගොල්ලෝ මැනේජ් කරන්නේ? මැනේජ් කරන්නේ සාමාන්‍ය ව්‍යාපාර ආයතන ඇතුළේ තියෙන වත්කම්, ඒ වගේම ව්‍යාපාර ආයතනයේ තියෙන වගකීම්. වගකීම් කියලා කියන්නේ ඒවා ණය ප්‍රාග්ධනය වෙන්න පුළුවන්, ණය වෙන්න පුළුවන්, ඒ වගේම ඒවා එක හිමිකම වෙන්න පුළුවන්. ඒ දේවල් මැනේජ් කිරීම තමයි කරන්නේ. ඒතකොට ඒක තමයි එකෙන් කියලා කියන්නේ. ඒතකොට මතක තියාගන්න ඕනේ මෙච්චරයි. මැනේජ්මන්ට් එක සහ ඕනර්ෂිප් එක කියලා කියන්නේ දෙකක්. බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් කියලා කියන්නේ ගොඩක් දුරට ඕනර්ස්ලා. මැනේජ්මන්ට් එක කියලා කියන්නේ කන්ට්‍රෝල් එක, එදිනදා කන්ට්‍රෝල් එක කරලා ඒ කටයුතු මෙහෙවන කට්ටිය තමයි මැනේජ්මන්ට් එක වෙන්නේ. ඊට පස්සේ මේක ඉතාමත්ම වැදගත් මේ එන්න පුළුවන් එන්ඩ් එක්සෑම් එකට කෝපරේට් ගවර්නන්ස් කියන එක. හරිද? එතකොට අර ඉස්සෙල්ලා කරපු ඒවල මේ ප්‍රශ්න මොනවාක්වත් නෑ නේද? මම ඉස්සරහට කරන් යන්නද?
ඉහෙන ඔන්න කරනව එහෙනම්. එතකොට මේ කෝපරේට් ගවර්නන්ස්. එතකොට කෝපරේට් ගවර්නන්ස් ගැන කතා කරනකොට අපි දන්නවා මේ කෝපරේට් ගවර්නන්ස් එකක් කියලා කියන්නේ යහපාලනය නේද? එතකොට යහපාලනය කියන එක යහපාලනය කියන එක ගොඩක් දුරට ඒක තියෙන්නේ අපේ ස්ටේක් හෝල්ඩර්ස්ලා වෙනුවෙන්. අපේ ඇල්මැති පාර්ශවයන් වෙනුවෙන් තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ සිද්ධ වෙන කම්පැනි එකේ සිද්ධ වෙන කටයුතු කන්ට්‍රෝල් කරන ඒ දේවල් රෙගියුලේට් කරන රූල්ස්, නීති, ප්‍රොසෙසස්, ක්‍රියාමාර්ග සහ ලෝස් වලින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. එහෙනම් කෝපරේට් ගවර්නන්ස් කියන එකේ තියෙන්නේ මොනවද? රූල්ස් තියෙනවා, නීති තියෙනවා, ඒ වගේම ප්‍රොසෙසස් තියෙනවා, ඒ වගේම ලෝස් තියෙනවා. අන්න ඒ දේවල් වලින් තමයි කෝපරේට් ගවර්නන්ස් කියන එක හැදලා තියෙන්නේ. මේක ඉතාමත්ම වැදගත්. මේ පේපරේට අහන්න පුළුවන් සමහරක් වෙලාවට. හරිද? එතකොට මේකේ තියෙන්නේ අපි කියනවා මොනවද? rights and responsibilities තියෙන්නේ. අපේ යුතුකම් මොනවද? ඒ වගේම අපේ වගකීම් මොනවද කියලා තමයි තියෙන්නේ. හරිද? එතකොට දැන් අපි දන්නවා මේ ওই ව්‍යාපාර ආයතනයක් වුණාම ඒකේ ඉන්න එක එක පාරිශ්‍රවනේ ෂෙයා හෝල්ඩර්ස්ලා ඉන්නවා, කොටස් හිමියා ඉන්නවා, ඒ වගේම බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා, කියන අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නවා, මැනේජර්ස්ලා ඉන්නවා, ඒ වගේම අනිකුත් සියලුම ෂෙයා ස්ටේක් හෝල්ඩර්ස්ලා ඉන්නවනේ. ඒ පුද්ගලයන් විසින් අනුගමනය කරන්න ඕන රූල්ස් මොනවද? ඒගොල්ලෝ මොන වගේ නීති වලටද අනුකූල වෙන්න ඕන කියන එක වෙන වෙනම දක්වලා තියෙන්නේ මෙන්න මේ කියන කෝපරේට් ගවර්නන්ස් එකේ. හරිද? ඒ කියන්නේ අපි හිතුවට ආයතනයේ පැත්තෙන් විතරයි කියලා ආයතනයේ පැත්තේ ඉන්න ෂෙයා හෝල්ඩර්ස්ලට විතරක් නෙවෙයි. ෂෙයා හෝල්ඩර්ස්ලා, මැනේජ්මන්ට් එක, ඒ වගේම එම්ප්ලොයිස්ලා, ඒ කියන්නේ හැමෝම කට්ටිය සම්බන්ධයි. හැම ස්ටේක් හෝල්ඩර් කෙනෙක් සම්බන්ධයෙන්ම තියෙන රූල්ස්, ප්‍රොසෙසස්, ලෝස් කියන දේවල් මේ කියන කෝපරේට් ගවර්නන්ස් එකේ ඇතුළත් වෙනවා. හරිද? ඕක තමයි අපි කියන්නේ කෝපරේට් ගවර්නන්ස් කියලා. ඊට පස්සේ මේක මේ ඉන්ඩිවිජුවල් ඉන්වෙස්ටර්ස් සහ ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර්ස්. ඒතකොට හොඳට මතක තියාගන්න. දැන් අපිට දැන් මූල්‍ය වත්කම් තියෙනවා, මූල්‍ය වගකීම් තියෙනවා. ඒවල අපි ආයෝජනය කරන්න යනවනේ. ඒවල ආයෝජනය කරන්න යනකොට ඉන්වෙස්ටර්ස් ප්‍රධානතම වශයෙන් වර්ග දෙකක් ඉන්නවා. හරිද? ඔන්න ඒක ඉතාමත්ම වැදගත්. ඉන්වෙස්ටර්ස්ලා වර්ග දෙකක් ඉන්නවා. පළවෙනි කට්ටිය තමයි අපි කියන ඉන්ඩිවිජුවලිස්ට්. සංජීවනීට පොඩ්ඩක් ආයෙ කරන්න වෙනවා. සංජීවනී පොඩ්ඩක් ලීව් වෙලා. මේ මම ඒ නිසා පොඩ්ඩක් 34 ස්ලයිඩ් එක ආයෙමත් පොඩ්ඩක් කරන්නම්. හොඳ? අවුලක් නෑනේ අනිත් අයටනේ. සංජීවනී 34 ස්ලයිඩ් එක විතරක්ද නැත්නම් එතන ඉඳන් ඉස්සරහට ඔක්කොම කරන්නද? 34 විතරයිද? 34 විතරයි. මේ එතකොට මේ 34 කියන්නේ මොකද්ද? 34 කියන්නේ කවුන්ටිං ඇන් මේ ෆයිනෑන්ස් අතර තියෙන වෙනස්කම කියන්නේ. හරිද? එතකොට අපි වෙනස්කමක් කියන්නේ. එතකොට අපි දැන් ඉස්සෙල්ලා ස්ලයිඩ් වල ඉගෙන ගත්ත වෙනස්කම් කීපයක්ම නේ අරමුණ අනුව වෙනස් වෙනවා. කෝපරේට් ගවර්නන්ස් තෝරන්නේ 34 ස්ලයිඩ් එක. මේක කරන්න මේක නේද 38ද? හරි හරි. කෝපරේට් ගවර්නන්ස්. හරිද? කෝපරේට් ගවර්නන්ස් තමයි ඉස්සෙල්ලා තියෙන්නේ යට. ඒතර කෝපරේට් ගවර්නන්ස් කියලා කියන්නේ අපි දන්නවා අපේ මේ ස්ටේක් හෝල්ඩර්ස්ලා ඉන්නවනේ. ඒ කියන්නේ එක එක ඇල්මැති පාර්ශව ඉන්නවනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ අපි කියනවා අපේ අධ්‍යක්ෂක මණ්ඩලය වෙන්න පුළුවන්. ඒ වගේම අපේ කොටස් හිමියෝ වෙන්න පුළුවන්. ඒ වගේම මොකක් හරි අපේ එම්ප්ලොයිස්ලා වෙන්න පුළුවන්. ඔන්න ඔය කියන හැම ස්ටේක් හෝල්ඩර් කෙනෙක් විසින්ම ඉටු කරන්න ඕන යුතුකම්. ඒ වගේම වගකීම් සමුදායක් තියෙනවා. එතකොට අන්න ඒ කියන යුතුකම් වගකීම් නීති හැටියට ක්‍රියාමාර්ගයන් හැටියට විධිවිධාන හැටියට ඉදිරිපත් කරන්නේ මේ කියන කෝපරේට් ගවර්නන්ස් එකෙන්. හරිද? ඒකට සරලවම මතක තියාගන්න ඕනේ මොකක් හරි ඔපරේෂන් එක මොකක් හරි ව්‍යාපාර ආයතනයක් මොකක් හරි ෆර්ම් එකක් කන්ට්‍රෝල් කරන රෙගියුලේට් කරන රූල්ස් ප්‍රොසෙසස් ලෝස් වලින් තමයි කෝපරේට් ගවර්නන්ස් කියන එක හැදිලා තියෙන්නේ. ඒතකොට කෝපරේට් ගවර්නන්ස් කියන එක අදාළ වෙන්නේ ෂෙයා හෝල්ඩර්ස්ට විතරයිද? ව්‍යාපාරයේ ඉන්න මැනේජ්මන්ට් එකට විතරයිද? නෑ. හැම ස්ටේක් හෝල්ඩර් කෙනෙක්ටම අදාළ වෙනවා. ඒ කියන්නේ අපෙන් කෝපරේට් ගවර්නන්ස් එක ඇතුළේ තියෙන්න පුළුවන් අපෙන් සොසයිටි එකට මොකද්ද වෙන්න ඕන ෆර්ම් එකෙන් සොසයිටි එකට මොකද්ද වෙන්න ඕන ෆර්ම් එකෙන් එන්වයරන්මන්ට් එකට මොකද්ද වෙන්න ඕන ඒ දේවල් පවා ඒ දේවල් සම්බන්ධ නීති රෙගුලාසි පවා ඇතුළත් වෙන්න පුළුවන් මේ කෝපරේට් ගවර්නන්ස් එකෙන්. ඒතකොට කෝපරේට් ගවර්නන්ස් එක කියලා කියන්නේ ඉන්න හැම ස්ටේක් හෝල්ඩර් කෙනෙක් සම්බන්ධයෙන්ම තියෙන නීති මොනවද වගකීම් මොනවද කියන එක සම්බන්ධ
එක තමයි කෝපරේට් ගවර්නන්ස් කියලා කියන්නේ. එතකොට මේක නිකන් අර මේ ස්ථාපනය කරලා තියෙන්නේ ගොඩක් දුරට සමාජ වගකීම ඉටු කරන්න. හරිද? සෝෂල් රෙස්පොන්සිබිලිටි එක ඉටු කරන්න තමයි කරලා තියෙන්නේ. මොකද ව්‍යාපාර ආයතන හැමතිස්සෙම හිතන්නේ ලාභ ලබන එක විතරයිනේ. ඒගොල්ලෝ අනිත් දේවල් ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. එහෙනම් රජයක් විසින් අනිකුත් මොකක් හරි රෙගුලාසි නියම කරන පාර්ශවයන් විසින් බලන්නේ නීති දාලා හරි මේ දේවල් ඉටු කරගන්න. අන්න ඒකට ආපු ට්‍රෙන්ඩ් එකක් තමයි මේ කෝපරේට් ගවර්නන්ස් කියලා කියන්නේ. හරි නේද? තේරුණා නේද? ඊට පස්සේ මේ මම ඊට පස්සේ කිය ඉඳියේ මොකද්ද අපිට ඉන්න මේ ඉන්වෙස්ටර්ස් වර්ග ගැන. හරිද? එතකොට ඉන්වෙස්ටර්ස් වර්ග දෙකයි මේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න කවුද ඉන්වෙස්ටර්ස් වර්ග කියලා. මට මතකයි මේ අපිට මේ 4th සෙම් එකේ පාඩම් කරනකොට අර ෆයිනෑන්ස් මිස් මේක කියලා දුන්නා. ඉන්වෙස්ටර්ස් වර්ග දෙකක් කියනවා. ඒ තමයි ඉන්ඩිවිජුවල් ඉන්වෙස්ටර්ස් අනිත් එක තමයි අපි කියන්නේ ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර්ස් කියලා. ඉන්ඩිවිජුවල් ඉන්වෙස්ටර්ස් කියලා කියන්නේ නිකන් අපි හිතමු මේ මම කියලා දැන් මම ගිහින් මොකද කරන්නේ මම ෂෙයාර්ස් 50ක් ගන්නවා. එතකොට මම ෂෙයාර්ස් 50ක් ගන්නවයි කියලා කියන මම ඉන්ඩිවිජුවල් ඉන්වෙස්ටර් කෙනෙක්. ඒක තමයි කියන්නේ කිසියම් තනි පුද්ගලයෙක් ගිහිල්ලා මොකක් හරි දෙයක ඉන්වෙස්ට් කරනවා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා නම් ඒකට අපි කියන්නේ ඉන්ඩිවිජුවල් ඉන්වෙස්ටර් කෙනෙක් කියලා. Investors who own relatively small quantities of shares. දැන් මට තියෙන්නේ කීයයිද? ෂෙයාර්ස් 50යි තියෙන්නේ. කියන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක්. ඊට පස්සේ ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර් කෙනෙක් කියලා කියන්නේ කවුද? ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර් කියලා කියන්නේ එහෙම නෙවෙයි. ඒගොල්ලෝ විශාල ප්‍රමාණයෙන් ආයෝජනය කරන විශාල ප්‍රමාණයෙන් මූල්‍ය සම්පාදනය කරනවා. ඒ කට්ටියට තමයි කියන්නේ ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර්ස් කියලා. එතකොට ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර්ස් වෙන්නේ ගොඩක් දුරට කවුද? ওই බැංක්ස්, ඒ කියන්නේ බැංකු, ඒ වගේම රක්ෂණ සමාගම්, මියුචුවල් ෆන්ඩ්ස්, ඒ වගේම පෙන්ෂන් ෆන්ඩ්ස් ඒ වගේ කට්ටිය තමයි ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර්ස් වෙන්නේ. දෙකේ වෙනස තියෙන්නේ මොකද්ද? ඒගොල්ලෝ හෝල්ඩ් කරන සිකියුරිටිස් වල amount එක. ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් ඉන්වෙස්ටර්ස් හෝල්ඩ් කරන්නේ ස්මෝල් amounts. හැබැයි ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර්ස් හෝල්ඩ් කරන්නේ large quantities විශාල ප්‍රමාණයන්ගෙන්. අන්න ඒ දෙක ප්‍රමාණය මත කොටස් දෙකයි ඉන්වෙස්ටර්ස් ඉන්ඩිවිජුවල් ඉන්වෙස්ටර්ස් සහ ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර්ස් කියලා. හරිද? ඊට පස්සේ මේකත් වැදගත් මේ නිල් පාට කරලා තියෙන්නේ නේද? එතකොට අහනවා අපේ ව්‍යාපාරයට වැඩිම බලපෑමක් එල්ල කරන්න පුළුවන් මේ කියන ඉන්ඩිවිජුවල් ඉන්වෙස්ටර්ස්ලද ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර්ස්ලද කියලා. එතකොට අපිට කියන්න පුළුවන් මේක හොඳට මතක තියාගන්න අපේ ආයතනයට වැඩිම බලපෑමක් එල්ල කරන්න පුළුවන් ලොකු ප්‍රෙෂර් එකක් එල්ල කරන්න පුළුවන් ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර්ස්ලට. ඉන්ඩිවිජුවල් ඉන්වෙස්ටර්ස්ලට නෙවෙයි. තනි ආයෝජකයන්ට නෙවෙයි. ආයතන වශයෙන් තියෙන මේ ඉන්වෙස්ටර්ස්ලට. හරිද? එතකොට මේ ඒක පොඩ්ඩක් මතක තියාගන්න. දැන් මේකේ අන්තිම ස්ලයිඩ් එකේ අන්තිම පොයින්ට් එක කියන unlike individual investors, institutional investors often monitor and directly influence to the firm's corporate governance by exerting pressure on management to perform, communicating their concerns to the firm's board. හරිද? මේකෙන් කරන්නේ මේකයි. මේගොල්ලෝ කියනවා දැන් institutional investors ඉස්සෙල්ලම pressure කරනවා management වලට. ඕගොල්ලෝ කියන්න management එක විදියට board of directors ට අපිට මෙන්න මේ දේවල් ඕන. corporate governance එක ඇති කරන්න මේ දේවල් ව්‍යාපාරය තුළ ස්ථාපනය කරන්න කියලා institutional investors ප්‍රෙෂර් කරනවා management එක. ඒක තේරෙනවනේ. කියන්නේ අපිට කරන්න බෑ ඉන්ඩිවිජුවල් වශයෙන් කරන්න බැරි දේවල් ඉන්ස්ටිටියුෂනල් වශයෙන් ඒගොල්ලෝ කරනවා. ඒගොල්ලෝ කියනවා management එකට අපි ඔයගොල්ලෝ ළඟ ඉන්වෙස්ට් කරන්නේ නැහැ. ඔයගොල්ලෝ කියන්නේ ඔයගොල්ලෝගේ board of directors ට මෙන්න මේ දේවල් ව්‍යාපාරය තුළ ක්‍රියාත්මක කරන්න corporate governance එක සම්බන්ධයෙන් එහෙම වුණොත් විතරක් අපි ඔයාලා ආයතනේ ඉන්වෙස්ට් කරනවා කියලා කියනවා. අන්න ඒක තමයි අපි කියන්නේ ඉන්ඩිවිජුවල් ඉන්වෙස්ටර්ස් සහ ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර්ස් කියන අතර තියෙන වෙනස සහ ලොකුම බලපෑමක් ඇල්ල කරන්න පුළුවන් කාර්යද ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර්ස් වට. ඒතර ඒක පොඩ්ඩක් මතක තියාගන්න. දැන් මේකේ තායමත් කියන්නේ මොකද්ද? ගවර්න්මන්ට් රෙගියුලේෂන් එක ගැනම තමයි කියන්නේ නේද? රෙගියුලේෂන් එක කියලා කියන්නේ මොනවද තියෙන නීති කියන එක. එතකොට අපේ කෝපරේට් ගවර්නන්ස් එක මේ ෂේප් කරලා තියෙන. ඒකට වැඩි වටිනාකමක් වැලියු එකක් ඇඩ් කරලා තියෙන්නේ මේ තියෙන නීති නිසා. නීති රෙගුලාසි නිසා. හැබැයි මේකේ කියනවා මේ රීසන්ට් ඩිකේඩ් එකේ මේ කෝපරේට් ගවර්නන්ස් සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ කෝපරේට් ස්කැන්ඩල්ස් ඇති වෙලා තියෙනවා. ස්කැන්ඩල්ස් කියලා කියන්නේ මූල්‍යමය අක්‍රමිකතාවයන් සහ වංචාවන් ඇති වෙලා තියෙනවා. අපි නිවුස් වල අහලා දැකලා බලලා තියෙනවා නේද? මේ මෑත කාලීනව ගොඩක් මූල්‍යමය වශයෙන් මේ අක්‍රමිකතා ඇති වෙලා තියෙනවා. හරිද? ඒක තමයි අපි කියන්නේ ස්කැන්ඩල්ස් ඇති වෙලා තියෙනවායි කියලා. මේක තමයි කියන්නේ මේ ඊළඟ එකේ alleged criminal activity by corporate officers. ඒ කියන්නේ රාජ්‍ය නිලධාරීන් සහ ওই ෆයිනෑන්ස් accounting කරන නිලධාරීන් විසින් විශාල වශයෙන් අපරාධ කරලා තියෙනවා. ඒකට ඒව තමයි අපි කියන්නේ මොනවද ස්කැන්ඩල්ස් කියලා. ඒකට corporate governance නැති නිසා තමයි ওই දේවල් වෙලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න.
මෙන්න ඊළඟ එක ඉතාමත්ම වැදගත් එකක්. හරිද? ඒ කියන්නේ මොකද්ද මේ ප්‍රින්සිපල් ඒජන්ට් රිලේෂන්ෂිප් එකක් කියලා කියන්නේ. හරිද? ප්‍රින්සිපල් කෙනෙක් කියලා කියන්නේ කවුද? ඒජන්ට් කෙනෙක් කියලා කියන්නේ කවුද කියන එක පොඩ්ඩක් දැනගන්න ඕනේ. එතකොට අපි කියනවා ප්‍රින්සිපල් කෙනෙක් කියලා කියන්නේ මං කවුරු හරි කෙනෙක් වශයෙන් වෙනුවෙන් වැඩ කරනවා නම් එයා තමයි මගේ ප්‍රින්සිපල්. දැන් මං හිතුවොත් මම මගේ බොස් වෙනුවෙන් වැඩ කරනවා කියලා මගේ බොස් තමයි ප්‍රින්සිපල්. මං එයා වෙනුවෙන් නම් වැඩ කරන්නේ මම තමයි මගේ නියෝජිතයා. එතකොට මේ කියන ඕනෑම ආයතනයක් තුළත් තියෙනවා ප්‍රින්සිපල් ඒජන්ට් රිලේෂන්ෂිප් එකක්. හරිද? මේ ප්‍රින්සිපල් ඒජන්ට් රිලේෂන්ෂිප් එක ගොඩනැගිලා තියෙන කවුරු අතරද දන්නවද? ෂෙයා හෝල්ඩර්ස්ලා සහ කම්පැනි එකේ තියෙන මැනේජ්මන්ට් එක අතර. දැන් ෂෙයා හෝල්ඩර්ස්ලානේ අපි කියන්නේ ඕනර්ස්ලා කියලා නේද? ඒගොල්ලෝ තමයි අපේ ඉන්න ප්‍රින්සිපල්. එයා තමයි නායකයා. අපේ ඒජන්ට් කියලා කියන්නේ කවුද එතකොට? මැනේජ්මන්ට් එක. අපේ ඕනර්ස්ලා ෂෙයා හෝල්ඩර්ස්ලා වෙනුවෙන් වැඩ කරන්නේ කවුද? මැනේජ්මන්ට් එක. එතකොට අන්න ඒ දෙන්න තමයි ප්‍රින්සිපල්. ප්‍රින්සිපල් වෙන්නේ කවුද? ෂෙයා හෝල්ඩර්ස්ලා. මැනේජ්මන්ට් එක තමයි ඒජන්ට් වෙන්නේ. එතකොට මෙතන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේක නම් ඔයගොල්ලෝ හොඳටම දන්නවා. ප්‍රශ්න ඇති වෙනවා කියලා කියන්නේ දෙගොල්ලොන්ගේ අරමුණු සම්පූර්ණයෙන්ම වෙනස් නේ. එතකොට දැන් මැනේජ්මන්ට් එක කටයුතු කරන්නේ මොකද? මැනේජ්මන්ට් එකේ ඉන්නේ ගොඩක්ම මැනේජර්ස්නේ. ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලෝගේ එදිනෙදා දෛනික වියදම් පියව ගන්න හොඳ සැලරි එකක්, අනිකුත් බෙනිෆිට්ස් ඒවා. හැබැයි ෂෙයා හෝල්ඩර්ස්ලගේ අරමුණ ලොකු ලොකු ලාභ ලබන්න, ඒගොල්ලන්ගේ ධනය උපරිම කරන්න. එතකොට අරගොල්ලන්ට සැලරි දෙන්න පුළුවන් ද ඒගොල්ලෝ ලාභ උපරිම කරන්න. මොකද අරගොල්ලෝ තමන්ගේ ධනය උපරිම කරගන්න නම් වියදම් අඩු කරගන්න බලන්න. එතකොට වියදම් අඩු කරගන්න ගියහම මැනේජර්ස්ලට අවශ්‍ය කරන බෙනිෆිට්ස් දෙන්න පුළුවන්ද? අන්න ඒ නිසා අපි කියනවා දෙගොල්ලෝ අතර ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේ දේවල් තමයි කියන්නේ ඒජන්සි ප්‍රොබ්ලම්ස් ඉතාමත්ම වැදගත්. එතකොට මේ තියෙන ප්‍රශ්න මේ තියාගෙන වැඩ කරන්න බෑ. එහෙම කරොත් අපේ ඕගනයිසේෂන් එක සක්සස් වෙන්නේ නැහැ, ෆේල් වෙනවා. ඒ නිසා අපිට දරන්න සිද්ධ වෙනවා ඒජන්සි කොස්ට් එකක්. ඔයගොල්ලෝ දන්නවා මොනවද? ඔඩිටින් ෆීස් වගේ දේවල් මේ දෙකොල්ලෝ අතර මේ ඇති වෙන මොනවා හරි මේ දෙගොල්ලෝ අතර මොකක් හරි අපි කියනවා මේ කියන්නේ විරසකයක් වගේ දෙයක් තියෙනවා නම් ඒ දේවල් අවම කරන්න ඒජන්සි මේ කොස්ට් වගේ දේවල් දරන්න සිද්ධ වෙනවා. එක්සැම්පල් එකක් විදිහට ඔඩිටින් ෆී. එතකොට මොකද්ද ප්‍රින්සිපල් ඒජන්ට් රිලේෂන්ෂිප් එකක් කියලා කියන්නේ? මොකද්ද ඒජන්සි ප්‍රොබ්ලම් එකක් කියලා කියන්නේ සහ මොකද්ද ඒජන්සි කොස්ට් එකක් කියන්නේ කියලා පොඩ්ඩක් දැනගන්න. හොඳේ. එතකොට මේ දැන් මේක අපි කොහොම හරි විසඳන්න එපා. මේක විසඳන්න තියෙන හොඳම ක්‍රමය තමයි දැන් මේ දැන් ඇහෙන්නේ නැහැ නේද? හරි මං කිව්වා. එතකොට මේ මෙහෙමයි මේ දැන් මේ කියන්නේ ඒජන්සි ප්‍රොබ්ලම් එකක් ඇති වෙනවනේ. දැන් මැනේජ්මන්ට් එකේ අරමුණු වෙනස්. ඒ වගේම මේ ෂෙයා හෝල්ඩර්ස්ලගේ අරමුණු වෙනස් නේ. එතකොට මැනේජ්මන්ට් එකේ සහ ෂෙයා හෝල්ඩර්ස්ලගේ අරමුණු අතර වෙනසක් තියෙනවා නම් අපි මේක කොහොම හරි විසඳන්න ඕනේ. එහෙම නැත්නම් අපි අරමුණු ඉටු කරගන්න බෑනේ. ඒ නිසා අපි කරන්න ඕන මැනේජර්ස්ලගේ තියෙන ඔබ්ජෙක්ටිව්ස් අපි අලයින් කරන්න ඕන මේ ෂෙයා හෝල්ඩර්ස්ලගේ අරමුණුත් එක්ක. ඒ කියන්නේ දෙකම එකක් බවට පත් කරන්න ඕනේ. ඒ කියන්නේ මැනේජර්ස්ලට අවශ්‍ය කරන කම්පෙන්සේෂන් ලබා දෙන ගමන්ම ඕගනයිසේෂන් එකේ වෙල්ත් එකක් මැක්සිමයිස් කරන්න කටයුතු කරන්න ඕනේ. ඒක තමයි මේ කියලා තියෙන්නේ ස්ට්‍රැටජික් අලයින්මන්ට් එකක් කරන්න ඕනේ. ඒ ස්ට්‍රැටජික් අලයින්මන්ට් එකක් කරනවා කියලා කියන්නේ මොකද්ද? මැනේජර්ස්ලගේ තියෙන ඔබ්ජෙක්ටිව්ස් සහ ෂෙයා හෝල්ඩර්ස්ලගේ තියෙන ඔබ්ජෙක්ටිව්ස් දෙකම එකක් කරන. ඒක කරන්න අමාරුයි. ඒක කරන්න ඕන අපි මැනේජර්ස්ට අවශ්‍ය කරන කම්පෙන්සේෂන් දෙන ගමන් ෂෙයා හෝල්ඩර්ස්ලගේ වෙල්ත් එක මැක්සිමයිස් කරන්න ඕන. හරිද? එතකොට දැන් මේකේ දෙවෙනි පොයින්ට් එකේ කියලා තියෙනවා මොකද්ද? A common uh, a, a common approach is to structure management compensation to correspond with the firm performance. හරිද? මේකේ කියන අපිට කරන්න පුළුවන් ලොකුම දේ තමයි මොකද්ද? මැනේජර්ස්ලට මැනේජ්මන්ට් එකට අවශ්‍ය කරන මේ කම්පෙන්සේෂන් ලබා දෙන්න ඕන අපේ ධනය උපරිම කරන ගමන්. මොකද ආයතනයක් වශයෙන් ලාභ ධනය උපරිම කරාට වැඩක් නැහැ නේද? මේ ඕගනයිසේෂන් එකේ ඉන්න මැනේජ්මන්ට් එක අසතුටින් තියලා. ඒ නිසා අර ධනය උපරිම කරන ගමන්ම මොකද්ද කරන්න ඕන මේ
අරගොල්ලොන්ටත් අවශ්‍ය කරන කම්පන්සේෂන්ස් කියන්නේ දීමනා ඒ දේවල් දෙන්න ඕන බෝනස් දෙන්න පුළුවන් නේද? අන්න මේ කියන ස්ලයිඩ් එකෙන් කියනවා මොනවද අපිට දෙන්න පුළුවන් කම්පන්සේෂන් කියලා. හරිද? එතකොට මැනේජ්මන්ට් එකට අපිට කරන්න පුළුවන් දේවල් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියන ඉන්සෙන්ටිව් ප්ලෑන් එක, අනිත් එක තමයි පර්ෆෝමන්ස් ප්ලෑන් එක. හරිද? ඉන්සෙන්ටිව් ප්ලෑන්ස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා ෂෙයා ප්‍රයිස් එක අල්ලලා අපිට පුළුවන් ඒගොල්ලන්ට දීමනා දිරිගැන්වීම් කරන්න. එක්සාම්පල් එකක් විදිහට මේකට එක්සාම්පල් එකක් විදිහට කියන්න පුළුවන් granting of stock options. හරිද? ඒ කියන්නේ ව්‍යාපාරය වැඩ කරගෙන යනකොට මොකද කරන්නේ? අර දැන් අපි common shareholders ලා පත් කරනවනේ නේද? එතකොට common shareholders ලා ඉන්නවනේ. common stock holders ලා ඉන්නවනේ. එතකොට ඒ common stock holders ලා බවට organisation එකේ management එක පත් කරනවා. ඒ කියන්නේ management එකට දෙනව මොනවද මේ stock. හරිද? ඒ වගේ එකක් අපි කියන incentive plan එකක්. ඊට පස්සේ performance plan එකක් කියලා කියන්නේ EPS එක සම්බන්ධයෙන් මේ අලලා මැනේජ්මන්ට් එකට මොකක් හරි කම්පෙන්සේෂන් එකක් දෙනවා. ඒ කියන්නේ earning per share එක සම්බන්ධයෙන්. එක්සැම්පල් එකක් විදිහට මේ cash bonus පර්ෆෝමන්ස් ෂෙයා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මැනේජ්මන්ට් එකේ පර්ෆෝමන්ස් මත තව තව ෂෙයාර්ස් දෙන්න පුළුවන්. මේක පොඩ්ඩක් මතක තියාගන්න ප්ලෑන්ස් කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේකෙන් කරන්නේ මැනේජ්මන්ට් එක සතුටු කරන එක. එකක් තමයි ඉන්සෙන්ටිව් ප්ලෑන්ස්, අනිත් එක තමයි පර්ෆෝමන්ස් ප්ලෑන්. ඉන්සෙන්ටිව් ප්ලෑන් එකේදී ගොඩක්ම අපි සැලකිල්ලක් දක්වන්නේ ෂෙයා ප්‍රයිස් එක ගැන. හරිද? ඊට පස්සේ පර්ෆෝමන්ස් ප්ලෑන් එකේදී අපි ගොඩක්ම සැලකිල්ලක් දක්වන්නේ EPS එක ගැන. මෙන්න මේ EPS එකත් ඒ වගේම ෂෙයා ප්‍රයිස් එකත් කියන දෙක ගැන සැලකිලිමත් වෙලා මැනේජ්මන්ට් එකට අවශ්‍ය කම්පෙන්සේෂන් ලබා දීම තමයි කරන්නේ. හරිද? එතකොට ඒක කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මොකද්ද මේ the threat of take over කියලා. ඒතකොට threat of take over කියලා කියන්නේ ටික කලක් යනකොට මේ වගේ මැනේජ්මන්ට් එකේ ලොකු ලොකු ප්‍රශ්න තියෙනකොට අපිට මොකද්ද වෙන්නේ? දැන් අභ්‍යන්තරයේ ප්‍රශ්න තියෙනවා නම් මොකද්ද වෙන්නේ? බාහිර පුද්ගලයා ඇවිල්ලා අපිව අපි කියන්නේ ඒකට මොකක් කරන්න හදනවද මේ කියන්නේ අපිව ඒ කියන්නේ අපේ ව්‍යාපාරය අල්ල ගන්න හදනවා. ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? threat of takeovers කියලා. හරිද? එතකොට ඒක ගැන තමයි මේකෙදි කියන්නේ. හරිද? ඊට පස්සේ තියෙන ප්‍රශ්න. හරි මෙච්චරයි තියෙන්නේ. මොනවා හරි ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවද? ඊට පස්සේ අර මේ මම බලන්නම් මේ අර මම අර ලියපු නෝට් එකක් තියෙනවා. සංජීවනී මොනවා හරි ප්‍රශ්න තියෙනකම් ඔයගොල්ලෝ පොඩ්ඩක් අහන්නකෝ මගෙන්. ප්‍රශ්න තියෙනවද මොනවා හරි ප්‍රශ්න තියෙනම් අහන්නකෝ විනාඩි 2ක් විතර දෙන්නම්. ප්‍රශ්න තියෙනවද? තිස්සයි තිස්සත්ත ස්ලයිඩ් පොඩ්ඩක්. මං කියන්නම් ඔහොම ඉන්න.
මේ ස්ලයිඩ් ටික නේද? 36 කියලා කියන්නේ මේක නේද? කවිඳු මේක නේද? මේක නේද කවිඳු? එතකොට කවිඳු එනකන් ඔන්න මේකත් පොඩ්ඩක් බලා ගන්නකෝ ඔයගොල්ලෝ. එතකොට මේ නෝට් එකේ තියෙනවා නිකන් සමරි එකක් වගේ. ඒ කියන්නේ ඕ මම මේක පොඩ්ඩක් කරන්නද? ආ ගවර්නන්ස් ඇන්ඩ් ඒජන්සි. මම මේකට ටක් ගාලා පොඩ උඩින් කියගෙන ගිහිල්ලා මේ කරන්නම්. හොඳේ. දැන් මේ නෝට් එකේ තියෙනව මොනවද? අපි මේ ෆයිනෑන්ෂල් ඩිසිෂන්ස් ගන්නකොට වර්ග තුනක් තියෙනවා කියලා. ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන්, ෆයිනෑන්සින් ඩිසිෂන්, ඇසෙට් මැනේජ්මන්ට් ඩිසිෂන්ස් කියලා. ඒක අපි කතා කරපු එක. ඊට පස්සේ අපි අර ෆයිනෑන්සින් තියරි කියලා එකක් ගැන කතා කරානේ. ඒ ෆයිනෑන්සින් තියරි කියන එක අපිට වැදගත් වෙනවලු ෆයිනෑන්සින් ඩිසිෂන්ස් ගන්න. ඒතර ෆයිනෑන්ෂියල් ඩිසිෂන්ස් නිසාලු ෆයිනෑන්ෂියල් සිස්ටම් එක පවතින්නේ. එතකොට ඒ වගේ ලින්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ එකිනෙක අතර සම්බන්ධයක් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන ඩිරෙක්ට් ෆයිනෑන්සින් and ඉන්ඩිරෙක්ට් ෆයිනෑන්සින් ඒක අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරා. මේ ඊට පස්සේ තියෙන්නේ මේ තියෙන්නේ අපේ ෆයිනෑන්ෂල් මාකට් එක අපිට බෙදන්න පුළුවන් නේ කැපිටල් මාකට් එක සහ මනි මාකට් එක කියලා. ඒ වගේම ප්‍රයිමරි මාකට් එක සහ සෙකන්ඩරි මාකට් එක කියලා. ඒ වගේම කැපිටල් ස්ට්‍රක්චර් එකත් අපිට බෙදන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මොකද අපේ කැපිටල් ස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ අපේ කොහොමද මේ කැපිටල් එක ප්‍රාග්ධනය හැදිලා තියෙන්නේ කියලා. එතකොට අපේ ප්‍රාග්ධනය හැදිලා තියෙන්න පුළුවන් සමහරක් වෙලාවට තනිකරම හිමිකම් ප්‍රාග්ධනය. සමහරක් වෙලාවට ණය ප්‍රාග්ධනය. එතකොට මේකේ එක එක ෆෝම්ස් තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ එක එක ආයතන විසින් සමහර ආයතන තියෙනවා 100% ඒගොල්ලෝගේ තියෙන හිමිකමම විතරයි. සමහර ආයතන තියෙනවා ඒගොල්ලෝගේ භාගයක් තියෙන හිමිකම භාගයක් තියෙන ණය. ඒ කියන්නේ 50% equity 50% debt. සමහර ආයතන තියෙනවා ඒගොල්ලෝගේ 80%ක් තියෙන්නේ හිමිකම 20%ක් තියෙන්නේ ණය. ඒ වගේ. හොඳේ. ඊට පස්සේ අර මං කියවනේ profit maximization and wealth maximization කියලා කියන්නේ දෙකක්. ඒ දෙක අතර තියෙන වෙනස්කම් කියවනේ. ඊට අමතරව මෙන්න මේ වෙනස්කම් ටිකක් ගන්න පුළුවන්. හරිද? profit maximization කියලා කියන්නේ ටිකක් විතර narrow සංකල්පයක්. හරිද? ඒ කියන්නේ පටු එකක්. wealth maximization කියලා කියන්නේ අපි කියන broader. ඒ කියන්නේ පුළුල් එකක්. හරිද? profit maximization එකේදී අපි කියනවා සාමාන්‍යයෙන් මේ රිස්ක් එක ගැන සැලකිලිමත් වෙන්නේ ටයිම් එක ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. හැබැයි වෙල්ත් එකේදී එහෙම නෙවෙයි. අපි ටයිම් and රිස්ක් එක ගැන සැලකිලිමත් වෙනවා. ඊට පස්සේ මෙන්න මේක ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් එකේ තියෙන තව ප්‍රශ්නයක් තමයි මේක හොඳට අහගන්න.